කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයු බොහෝ වේවා. අපිව නරඹන ශ්‍රවණය කරන ගුවන්විදුලි රූපවාහිනී ශ්‍රාවක ප්‍රේක්ෂක බෞද්ධ අබෞද්ධ එමෙන්ම අපගේ ලක් ධරණි තලයේ වගේම මව්බිමින් එතර සිට අපිව නරඹන ඔබ හැම දිනාටමත් අපි සෙත්පතමින් ආශිර්වාද කරනවා නිරන්තරයෙන්ම. ඉතින් අදත් මේ එළඹි පින්බර උදෑසනේදී අපි ඔබ හැම දිනාටම මෙසේ සෙත්පතා ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාටම උතුම් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනයන්ගේ ආනුභාවයෙන් නිදුක් බව නිරෝගී බව සුවපත් බව දිගාසිරි සම්පත් සැලසේවා. ඔබ සෑම සිළු දෙනා කායික සුවයෙන් සුවපත් වෙත්වා, මානසික සුවයෙන් සුවපත් වෙත්වා. ඔබ හැමතෙම ප්‍රඥා ලෝකේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම අපි විසින් මේ සිදු කරන උතුම් ධර්ම සාකච්ඡාමේ වැඩසටහනින් රැස් වෙන හැම පිනක්ම හේතු වේවා, වාසනා වේවා කියන අදහසින් අදත් ආරම්භෙන්නේ මේ සඳුදා උදෑසන කතංසු ලබතේ පඤ්ඤං සජීව ධර්ම සාකච්ඡාමේ වැඩසටහනයි. සදහවතුනි, සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ සම්මා සම්බුද්ධ ශාසනය තුල අපිට පරමාර්ථ වශයෙන් අවබෝධ කරගන්නට තියෙන්නේ කරුණු හතරක්. ඒ කරුණු හතර තමයි දුකත්, දුක හට ගැනීමේ හේතුවත්, ඒ දුක්ඛ නිරෝධයත්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවත්. සම්මා සම්බුද්ධ ශාසනය තුල ශ්‍රාවකයන්ව මූලිකවම අවබෝධයට පත් කරවනවා දුක පිළිබඳව කරුණු කාරණා කියලා දීලා. අපගේ සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ පවා වීදි සංචාරය කරද්දී දැක්කේ දුක පිළිබඳවනේ. මහල්ලෙක්, ලෙඩෙක්, මලකඳක් ආදී වශයෙන් උන්වහන්සේ තේරුම් ගත්තා එහෙනම් මේ ලෝකේ දුකක් කියලා එකක් තියෙනවා. මේක වියපත්වන, දිරණ, ලෙඩ රෝග වලට ගොදුරු වෙන, මරණයෙන් අවසන් ගමන් යන ජීවිතයක්. මේ ජීවිතයට බැඳිලා ඉන්නේ කුමක් නිසාද? මේ ජීවිතයට ආස කරන්නේ ඇයි? මේ ජීවිතයේ තියෙන ආස්වාදය කුමක්ද කියලා උන්වහන්සේ ගැඹුරින් අධ්‍යයනය කළා. උන්වහන්සේට මේක ගැඹුරින් අධ්‍යයනය කරද්දී යම් යම් දේවල් අතහරින්නට සිද්ධ වුණා. උන්වහන්සේ අතහැරියේ පින්නතුණි, Taman වටා ඉන්න, Tamanට ආදරය කරන ප්‍රියමනාප පිරිස, Tamanට ලෙන්ගතු පිරිස, Tamanට ආල වඩන පිරිස. උන්වහන්සේ ඒ කැපකිරීම කරපු නිසා උන්වහන්සේට පුළුවන්කම ලැබුණා තුන් ලෝකයටම ආදරය, කරුණාව, දයාව, අනුකම්පාව දක්වන්න. උන්වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් බලාපොරොත්තු වුණේ, ගිහි පැවිදි අපෙන් බලාපොරොත්තු වුණේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන කෙනෙක් බවට පත්වීමමයි. ඉතින් අපි මේ දිනවල ඔබට බුදුරජාන් වහන්සේගේ උතුම් ජීවිතය පිළිබඳව තමයි කරුණු කාරණා ගැන හැර දක්වන්නේ. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ අද දවසේදී මෙම විවේකී සඳුදා උදෑසන කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහනට ප්‍රධාන දායකත්වයේ සපයන සිලෝන් බිස්කට් ලිමිටඩ් ආයතනයේ වගේම තවත් දායකත්වයක් ලබාගෙන කටයුතු කරනවා සිරිකුමාර කුඩාගම පියාණන්, ගයනි සමින්තා කාර්යවසම් මෑණියන්, නදුලි කුඩාගම දියණිය ඇතුළු පිරිස දායකත්වයේ දරලා බලාපොරොත්තු වෙන්නේ 2020 පෙබරවාරි මාස 25 වන දින හදිස්සියේ වියෝ වූ නිදුක් කුඩාගම පුතුණුවන්ට සසර වසනාතුරා අකල් මරණයක් නොම වේවා, පුතුණුවන්ට සුගති පරායන ජීවිතම හිමි වේවා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට අදාළ වටපිටාව සකස් වෙලා පුතුණුවන්ටත් මේ ගෝර රුදුරු කටුක දුක්ඛිත සංසාරයෙන් අත් මිදී අමා මහ නිවන අවබෝධ කර ගැනීමටම මේ පින් මහෝපකාරී වේවා කියන දහසින් තමයි මව්පියන් ඇතුළු සහෝදරිය
අද මෙම කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහනට දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබන්නේ. ඒ පිළිබඳවත් මුලින්ම ඔබට සඳහන් කරමින් අදත් අපගේ මෙම සජීව සදහම් සාකච්ඡාවට වැඩමවා වැඩ සිටින අපට බොහෝ සෙයින් ලෙන්ගතු හිතයිසී අපගේ කල්යාණ මිත්‍ර කොළඹ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ අපි අද දවසේදීත් වැඩසටහනට සාදු නාද නංවා নমස්කාර පූරකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ හෙට දවස වන විට ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවලට ඇඳරි නීතිය රාත්‍රී කාලයේ හැරුණකොට රාත්‍රී 10ත් පාන්දර 4ත් කියන කාලයේ ඇඳරි නීතිය ක්‍රියාත්මක වෙනවා. දිවයිනටම සියලුම දිස්ත්‍රික්කවලට ඇඳරි නීතිය ලිහිල් කරනවා. එතකොට හෙට සිට ජන ජීවිතය නැවතත් අලුතින් අපිට පටන් ගන්නට අවස්ථාවක් උදා වෙනවා. කෙසේ වුණත් ස්වාමීන් වහන්සේ සදහැවතුන් අපි දැනුවත් කළ යුතුයි මේ රජයක් ඒ වගේම ත්‍රිවිධ හමුදාව සෞඛ්‍ය අංශ මේ විදිහට මහා මෙහෙවරක් කරන්නේ ස්වාමීන් වහන්සේ අපිව පරිස්සම් කරනවා කියන අදහසින්නේ. ඒතරේ පරිස්සම් කරන අය අතර ආණ්ඩු පක්ෂයේ අය ඉන්නවා, විපක්ෂයේ අය ඉන්නවා, සිංහල අය ඉන්නවා, දමිළ අය ඉන්නවා, ඉස්ලාම් අය ඉන්නවා, බෞද්ධ අය ඉන්නවා, කතෝලික අය ඉන්නවා, හින්දු අය ඉන්නවා. විවිධ නේද? දැන් අද ඊද් අද රාමසාන් දවස. එතකොට ඒ අපේ මුස්ලිම් සහෝදරවරුත් ඉන්නවනේ. මේ හැමදෙනාගේම ජීවිත ආරක්ෂා කිරීම බලය පැවරෙන රජයකට අයිති වගකීමක්. ඒක නිසා හැමදෙනාම පරිස්සමට තමන්ගේ සුරක්ෂිතතාවයේ වගේම තමන්ගේ ප්‍රියයන්ගේ අවට ඉන්න සියලු දෙනාගේ ආරක්ෂාව සම්පාදනය කර ගන්නට තමන්ගේ නුවණින් කටයුතු කරන කාල සමයකටයි දැන් අපි හෙට සිට අවතීර්ණ වෙන්නේ. ඒක ඒ පිළිබඳව දැනුවත් කරමින් අදත් අපි ආරම්භ කරනවා අපගේ සුපුරුදු සාකච්ඡාමය වැඩසටහන. ස්වාමීන් වහන්සේ අද අපිට කතා කරන්න තිබෙන්නේ බුදුරජාන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32 පිළිබඳවම උන්වහන්සේ විසින් දීඝනිකායේ පාතික වග්ගයේ ලක්කන සූත්‍රයේ සඳහන් කරපු 15 වන මහා පුරුෂ ලක්ෂණය සහ 16 වන මහා පුරුෂ ලක්ෂණය පිළිබඳවයි. කෙටියෙන් සඳහන් කරත් ස්වාමීන් වහන්සේ නිග්‍රෝධ පරිමණ්ඩලෝච හෝති තිතකෝව අනෝනමන්තෝ උබෝහි පානිතලේහි ජන්නුකානි පරිමසති පරිමජ්ජති. අපි අද ඒ ලක්ෂණ දෙක ගැන කතා කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි. අපේ කල්යාණ මිත්‍ර කෙලී අජිත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිහිපත් කළා වගේ අපිට නැවත සුපුරුදු ජීවන රටාවට අපි පුරුදු පුහුණු විය යුතුයි. එහෙම නැත්නම් අනුගත විය යුතුයි. එහිදී අපි මේ වසංගත තත්වයෙන් ආරක්ෂා වීම සඳහා සිදු කරපු සමාජ දුරස්ථ භාවය, ඒ වගේම නිතරම පිරිසුදු කර ගැනීම, ඒ වගේම මුව ආවරණ පැළඳීම ආදී වශයෙන් සෞඛ්‍යාංශයන්හි දැනුවත් කළ පරිදි ඒ ක්‍රියාමාර්ග නිරන්තරයෙන්ම දිගටම පවත්වාගෙන යන එක වැදගත්. ඒකට හේතුව තමයි අපේ ලංකාවේ මේ තත්ත්වය බොහෝ දුරට අපි මැඩපවත්වා ගත්තට මේක ගෝලීය වසංගතයක්. ඉතින් අපි ගත්තොත් එimhe ඊයේ දවසෙත් ඇමරිකාවේ 1036ක් මරණ වාර්තා වුණා. ඉතින් මේ විදිහට බලනකොට ලෝකයේම ගත්තොත් එවැනි දැන් සමහර රටවල් අභිබවා තවත් රටවල් වලට මේ වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමේ ඒ විදිහට අවධානමක් තමයි තිබෙන්නේ. ඉතින් ඒ තත්ත්වයේදී අපි දන්නවා නොඑක් රටවල් වල
නොයෙක් විදිහට මේ වසංගත තත්ත්වය නිසා පීඩාවටපත් වුණු දරුවන් ඒ වගේම අපේ රැකී රක්ෂාවල නිරත වෙලා ඉන්න දරුවෝ ඒ වගේම ජනතාව මං හිතන්නේ රටවල් 18කට ආසන්න රටවල් ප්‍රමාණයකින් මේ වෙනකොට විශාල පිරිසක් ලංකාවට රැගෙන ආවා. ඉතින් මෙහිදී අපිට දැක්ක දෙයක් තමයි ඒ අතරිනුත් නිරෝධායන මධ්‍යස්ථානවල ඒ විදිහට ගත කරපු පිරිස අතරින් බොහෝ පිරිසක් අපිට හමු වුණා පරීක්ෂණවලදී මේ වසංගතයේ ඒ විදිහට වසංගතයට හසු වෙලා ඉන්න බව නැත්නම් රෝගී තත්ත්වයට පස් වෙලා ඉන්න බව. ඉතින් මෙහින් පැහැදිලි අපිට නැවත අපේ විශේෂයෙන්ම අපේ රට ඇතුළට බාහිරින් පැමිණෙන මේ සංචාරකයන් වෙන්න පුළුවන්. ඒ වගේම නොයෙකුත් විදිහේ කටයුතු වලට ලංකාවට පැමිණෙන පිරිස වෙන්න පුළුවන්. සංක්‍රමණිකයන් වෙන්න පුළුවන්. ඒ හැම කෙනෙක්ගෙම යම්කිසි අවධානමක් තියෙනවා මේ පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම රජයක් වශයෙන් උත් ඒ විදිහට ඒ ආරක්ෂණ කටයුතු ආරක්ෂාකාරී කටයුතු පිළිපදින ගමන් සෞඛ්‍යාංශ ආරක්ෂකංශ මේ හැමදෙනාම ඒ වෙනුවෙන් ව්‍යවෘත වෙලා කටයුතු කරන වෙලාවේ මහ ජනතාව වශයෙන් ඔබ අප හැමදෙනාමත් ඊටාම දැඩිව අවධාරණයෙන් යුතුව ඒ වගේම වගකීමෙන් යුතුව කටයුතු කිරීම ඊටාම වැදගත් වෙනවා ඉදිරි කාලයේදී සුපුරුදු අපේ වැඩපිළිවෙලට එහෙම නැත්නම් සුපුරුදු ජන ජීවිතයට අපි හුරු පුරුදු වෙනකොට. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අර මම මුලින් මතක් කළා වගේ සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීම කියලා කියනකොට දැන් අපි පොහොගේ දවස්වල දැක්කා මේ තැබෑරුම් විශේෂයෙන් තැබෑරුම් විවෘත වෙනකොට ඒ පිටිපස්සේ කොයිතරම් පිපාසිත පිරිසක් කොයිතරම් එක්රොක් වුණාද ඒ වගේම දැන් පහුගිය දවසක මරදාන සිදුවෙච්ච අර ආධාර බෙදීමේදීත් මව්වරුන් 3 දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. ඉතින් පීඩාවටපත් වෙලා ඉන්නවා තමයි. නමුත් අපි කතා කරපු සමගිය එතන තියෙනවද කියන එක. නේ ස්වාමීන් වහන්සේ දැන් කොයිතරම් පීඩාවටපත් වෙලා හිටියත් එතන සමගියක් තියෙන්න බෑ. එහෙමයි. ඉතින් ඒ උදුරලා ගන්නකොට නේද? ලැබෙන දේ වුණත් උදුරලා ගන්නකොට තවත් කෙනෙක් පීඩාවටපත් වෙලා ඉන්නවද කියන එක දැන් අර එක අම්ම කෙනෙක් කිව්වා මගේ ඇඟ උඩට 50 දෙනෙක් විතර වැටුණා කියලා මට තේරුණා කියලා. නේද? ඉතින් ඒ නිසා ඒ වගේ කවුරු වුණත් ඒ අර ඒ කොයිතරම් පීඩාවටපත් වෙලා හිටියත් අපේ ගුණධර්මත් ආරක්ෂා කරගන්න ගමන් සංයමය ආරක්ෂා කරගන්න ගමන් මේ විදිහට කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා නේ ස්වාමී. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් අපි අද සාකච්ඡා කරන්නේ අපේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී කාය සම්පත්තිය තුල විද්‍යමාන වන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් 15 වන සහ 16 වන මහා පුරුෂ ලක්ෂණය පිළිබඳව. ඒ මහා පුරුෂ ලක්ෂණ වල මහා පුරුෂ ලක්ෂණ දෙකම ලබන්නට සිදු කරපු එකම කර්මයක් පිළිබඳව පුණ්‍ය කර්මයක් පිළිබඳව තමයි බණ පොතේ මේ විදිහට විශේෂයෙන්ම ලක්ෂණ සූත්‍රය තුල සඳහන් වෙන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ කෙටියෙන් මතක් කළා. පළවෙනි එක තමයි එහෙම නැත්නම් 15 වන මහා පුරුෂ ලක්ෂණය තමයි නිග්‍රෝධ හරිමණ්ඩලෝච හෝති. ඒ කියන්නේ නුගරොකක් බඳු සම ප්‍රමාණ සිරුරක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි අර ආරෝහ පරිණාම දේහයක් කියලා කියන්නේ ඒ විදිහට නේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම 16 වන ලක්ෂණය තමයි ඨිතකෝච අනෝනමන්තෝ. ඒ කියන්නේ සිටගෙන සිටියේදීම නොනැමී උබහු පානිතලෙහි දෙයත්ලෙන් ජන්නානුකානි පරිමසිති පරිමංජති. ධන මණ්ඩල ස්පර්ශ කරන්නට හැකියාවක් ලැබෙනවා. පිරිමදින්නට හැකියාවක් ලැබෙන බව. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේ සඳහන් කරනවා ජන්නුකානි පරිමසති පරිමංජති නුගරුකක් බඳු සම ප්‍රමාණ සිරුරක් ඇත්තේ වෙයි. සිටගෙන සිටියදීම නොනැමී දෙයත්ලෙන් ධන මණ්ඩල ස්පර්ශ කරන්නේ වෙයි. පිරිමදින්නේ වෙයි. ස්වාමීන් වහන්සේ
දැන් අපි මේ ලක්ෂණය ගත්තොත් එහෙම තථාගතයන් වහන්සේගේ මේ බුදු බඳේ බුදු සිරුරෙහි එහෙම සම්මාස. උන්වහන්සේ මහා ස්ථූල කෙනෙකුත් නෙමෙයි. එහෙමයි. දැන් ඇතම් ප්‍රතිමාවල මහා ස්ථූල කෙනෙක් හැටියට මූර්ති ශිල්පීන් විසින් නිර්මාණය කරනවානේ. එහෙම සම්මාස. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අර තියෙන මහානුභාව සම්පන්න විදහ දක්වන්න තමයි හැමතිස්සෙම කලාකරුවා කල්පනා කරන්නේ. එහෙම සම්මාස. ඒ වගේම හැබැයි ස්වාමීන් වහන්සේ දැන් උන්වහන්සේ මහා ස්ථූල බර ශරීරයක් තිබ්බ කෙනෙක් නෙමෙයි. එහෙමයි. හැබැයි මහා කෙසඟ කෙනෙකුත් නෙමෙයි. එහෙමයි. අර නුගරුකක් බඳු සිරුරක් කියලා කියන්නේ උසට සරිලන මහතට සරිලන උසත් උන්වහන්සේට තිබිලා තියෙනවා. පිළිලා තියෙනවා නේ සම්මාස. ඒක අඩුවෙනි ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. ඒක සුවිශේෂී ලක්ෂණයක්. ඒ නිසා අපි දැන් මේ උදාහරණයක් තියලා තියෙන එහෙම නැත්නම් උපමාවක් වශයෙන් සඳහන් කරලා තියෙන්නේ මේ විශේෂයෙන්ම මේ ලක්ෂණය තුලම සඳහන් වෙනවා නුගරුකක් බඳු කියලා නේ සම්මාස. දැන් නුගරුකක් අත්තාම කොච්චර ලස්සනද මේ දැක්කහම නේ සම්මාස. එහෙමයි. කාගෙත් සිත් ගන්නාසුළු වෘක්ෂයක් නේ මේ නුගරුක කියලා කියන්නේ. එහෙමයි. ඒ නිසා ඒ නුගරුක අපි දන්නවා විශේෂයෙන්ම ඒ කඳ එහෙම නැත්නම් ඒ ගසේ කඳ වර්ධනය වෙන්න ඒ උස ප්‍රමාණයත් එක සමානව තමයි සිද්ධ වෙන්නේ. එහෙමයි. නේ සම්මාස. ඒක වර්ධනය සිද්ධ වෙන්නේ. හැදෙන්නේ උස යනවා වගේම අර අතුයිති සමගම අර කියන්නේ සමබරව තමයි නුගරුක පිහිටලා තිබෙන්නේ. එහෙම සම්මාස. හොඳට වර්ධනය වෙච්ච නුගරුකක්. එහෙම සම්මාස. එතකොට එතින්දි සඳහන් වෙනවා මේ ඒ සිදු කර කර්මය පිළිබඳව නේ සම්මාස. අවසරයි අපිට තව කොටසක් තියෙනවා. සිටගෙන සිටියදීම නොනැමී දෙයත්ලෙන් දනමණ්ඩල ස්පර්ශ කරන්නේ වෙයි පිරිමදින්නේ වෙයි. එහෙමයි. උන්වහන්සේ හිටගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ දැන් කියන්නේ මේ කොන්ද නමන් නැතුව එහෙමයි. උන්වහන්සේට පුළුවන් කියනවා මේ දනහිස් දෙක පිරිමදින්න. අල්ලන්න සහ දනහිස් දෙක පිරිමදින්න. පිරිමදින්න. දැන් බොහෝ විට ස්වාමීන් වහන්සේ කෙනෙක් හොඳට ඍජුව හිටගෙන ඉන්නකොට නොනැමී කලවා ප්‍රමාණයට වගේ ප්‍රමාණයට පමණයි සාමාන්‍යයෙන් අත් පිටලා තියෙන්නේ. අත් පිටලා තියෙන්නේ. එහෙම. දැන් උන්වහන්සේට කියන අසාමාන්‍ය විදිහට ඒ කියන්නේ අර ශරීරයට ගැළපෙන විදිහට ඒක මහා පුරුෂ ලක්ෂණයක්. එහෙම සම්මාස. හරි පුදුමයි ස්වාමීන් වහන්සේ. එහෙම සම්මාස. ඉතින් බුදුරජාණන් වහන්සේ මොන වගේද කියලා අපිට යම් ආකාරයකින් චිත්ත රූපමවා ගන්නට තමයි හැකියාව තිබෙන්නේ. බුදුන්වහන්සේගේ රූපකාය මේ වෙනකොට පිරිනවම් පාලා තියෙන නිසා. නමුත් ධම්මකාය පිරිනවම් පාලා නැහැ. එහෙම සම්මාස. එහෙමයි. එතකොට ඉතින් සඳහන් වෙන්නේ එතකොට සිදු කරපු කර්මයන් පිළිබඳව එහෙම නැත්නම් පුණ්‍ය කර්මය මොනවාද කියන එක මහණෙනි යම් හේකින් තථාගත තෙමේ పూర్ව ජාතයේදී పూర్ව භවයේදී పూర్වෙහි සිටිතන්හි పూర్වෙහි මනුෂ්‍ය වූයේම මහ ජනතාවට සංග්‍රහ කිරීමේදී සමලෙස දකින්නේ විය. එහෙමයි. සම ඌවන් දන්නේ වෙයි. එහෙමයි. තෙමේම දන්නේය. පුරුෂයාත් දන්නේය. විශේෂ පුරුෂයාත් දන්නේය. ඒ කාරණා ටික අපි සාකච්ඡා කරමු නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ සඳහන් කරන එතකොට උන්වහන්සේ මේ පෙර සසරේ මේ පාරමීදම් පුරනකොට කියන්නේ මේ සමාජයට පොදුවේ සමසිතින් සමමෙතින් කටයුතු කරලා තියෙනවා. එහෙම සම්මාස. ඒක සිද්ධ වෙන අඩුවෙනි ස්වාමීන් වහන්සේ. එහෙමයි. බොහෝ විට ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් නොදියුණු හිතක ස්වභාවයන් හතරක් තියෙනවා. එහෙමයි. ඡන්දාගතින් ගච්ඡති. එහෙමයි. කැමැත්තෙන් අන්තවාදී වෙනවා. කැමැත්ත නිසා අන්තවාදී වෙනවා. අන්තගාමී වෙනවා. එහෙමයි. ඡන්දාගතින් ගච්ඡති. දෝසාගතින් ගච්ඡති. තරහ නිසා, අමනාප නිසා, විරුද්ධ නිසා අන්තවාදී වෙනවා, අන්තගාමී වෙනවා. ඡන්දා දෝසා. බයාගතින් ගච්ඡති. බය නිසා අන්තවාදී වෙනවා, බය නිසා අන්තගාමී වෙනවා. මෝහාගතින් ගච්ඡති. යථාර්ථය අවබෝධ නොවීම නිසා අන්තවාදී වෙනවා, අන්තගාමී වෙනවා. ස්වාමීන් වහන්සේ හැම සමාජයකම වර්තමානයේ තුල ප්‍රකට මේ කාරණා හතරනේ. ඡන්දා දෝසා බයා මෝහා. එතකොට අපගේ භාගතුන් වහන්සේ බුදු වෙන්නටත් පෙර ඉඳලම මේ විදිහට සමාජයට සතරාගතියෙන් තොරව කටයුතු කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එහෙනම් මේ බුදු කෙනෙක් බවට පත්වීමේදී ඒ සපුරා ගන්නා ගුණධර්ම අපිට හිතකින් හිතා ගන්න බෑ ස්වාමීන් වහන්සේ. මොකද ඕනම අවස්ථාවක අපිට කැමති කෙනාගේ පැත්ත අපි ගන්න ඉඩ තියෙනවා. අපිට කැමති කෙනාගේ පැත්ත සාමාන්‍යයෙන් ගන්නවා කියන එක ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ. ඇතැම් විට අපි කැමති කෙනා ලොකු වරදක් කරලා ඒ වරදට හසු ඒ කියන්නේ ඒ වරද නිසා තව
පිරිසකට අසාධාරණයක් සිද්ධ වෙලා. නමුත් අපි අර පුද්ගලයන්ට තියෙන කැමැති බව නිසාම ඇතැම් විට වරදක් කරලා වැරදි කරේ නැහැ කියලා කියන්න ඉඩ තියෙනවා. එහෙමයි. දැන් අපි ගත්තොත් එimhe රටක් විදිහට ගත්තොත් ඒ රටේ මහජනතාව යම් කිසි සැපයක් විඳිනවද යම් කිසි දුකක් විඳිනවද ඒ දුක විඳීම සඳහා මූලික වශයෙන්ම තෝරගෙන තියෙන ඇත්තටම මේ අපි ගත්තොත් එහෙම රටේ නායකත්වය තෝරන්නේ ඡන්දේ. එහෙමයි. නේද? ඒක ඇත්තටම එතන පොදු හැමෝටම පොදු අරමුණක් දීලා තිබුණාට එතන අගතියක් තියෙනවනේ. එහෙමයි. නේ සම්මාස. ඒ වගේම තමයි යම් කිසි ආයතනයක වෙන්න පුළුවන් සමාජ ඒ විදිහට සංස්ථාවක වෙන්න පුළුවන් මේ හැම තැනකම නිවසක වෙන්න පුළුවන් ඒ වගේම ගමක වෙන්න පුළුවන් මේ හැම තැනකම යම් කිසි විදිහකින් සමාජයක් විදිහට කටයුතු කරනවා නම් පිරිසක් විදිහට කටයුතු කරනවා නම් කණ්ඩායමක් විදිහට කටයුතු කරනවා නම් ඒ සෑම තැනකම අපිට දකින්න ලැබෙන්නේ මේ විශේෂයෙන්ම මේ ওই විදිහට සතර අගතියෙන් කටයුතු කරන බව නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ දැන් මෙතෙන්දී පාරමී ධර්මයන් සම්පූර්ණ කරන බෝධිසත්වයන් වහන්සේලා විදිහටත් ඒ වගේම එවකට දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණු ඉන්දියාවේ ಭಾರತයේ මේ විදිහට යම්කිසි ඒ කාලවකවානුව තුලම බොහෝ පිරිසක් ඒ කියන්නේ සමස්තයක් වශයෙන් බොහෝ පිරිසක් හොයාගෙන කියන්නේ ඇත්ත මොකක්ද කියන එක නේද? එහෙමයි. කියන සත්‍යක විශ්සය කියලා එතකොට බොහෝ පිරිසක් ඇත්ත හොයාගෙන ගිය නිසා සත්‍ය සොයාගෙන යාමේදී ගොඩක් වෙලාවට දෘෂ්ටියකට දැන් වෙනත් ආගමක් අදහනකොට දෘෂ්ටිය තුල ඉඳගෙන තමයි මේ ඇත්ත හොයන්නේ. එහෙමයි. නේද? දෘෂ්ටිය තුල ඉඳගෙනම ඇත්ත හොයනවා මොකද්ද කියලා. එතකොට දෘෂ්ටියක් තුල හැඳෙන්නේ නැතුව නිදහසේ ඇත්ත හොයනවා නම් තමයි සත්‍ය ලැබෙන්නේ. පැහැදිලිවම. එහෙමයි ස්වාමී. නේ ස්වාමීනි. දැන් අපි ගත්තොත් එහෙම අපේ උත්පත්තියෙම ඒ විදිහට නම් සිංහල නම් දමිළ නම් ඒ වගේම ඉස්ලාම් නම් නේද? ඒ විදිහට ඊළඟට ආගම් වශයෙන් උත් ඒ විදිහට විවිධත්වයකින් කටයුතු කරන අතර වාරය තමයි අපේ දර්ශනයේ අපේ ආගමේ තියෙන ඇත්ත මොකද්ද කියලා සත්‍ය මොකද්ද කියලා හොයන්න උත්සාහ කරන්නේ. එහෙමයි. ඒතකොට අපි සම්පූර්ණයෙන්ම මෙතෙන්දී ආගම මොකද්ද ජාතිය මොකද්ද කියලා කියන එක සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ඕනේ සත්‍ය කියලා කියන එක හොයන්න නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒක නිසා බුදුරජාන් වහන්සේ ඒ ලෝක සත්‍ය හැටියට මේ බෞද්ධ සිංහල අසිංහල ලංකාවේ ලාංකික නොවන ඒ කියන්නේ දෙවියන්ට බමුණට පවා තියෙන පොදු ස්වභාවය උන්වහන්සේ සාක්ෂාත් කරගත්තානේ. එහෙමයි. පොදු ස්වභාවය. එහෙමයි. නැස සාක්ෂාත් කරගත් පොදු ස්වභාවය තමයි කවුරු කොහේ කොයි විදිහට ඉපදුනත් දුකයි. ජාතිපි දුක්ඛ. එහෙමයි. ඉපදීම ඒ දුක කියන එක මිනිස්සුන්ට විතරක් නෙමෙයි. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විතරක් නෙමෙයි. නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකයන්ටත් අයිති. එහෙමයි. මක්කලී ගෝසාලගේ ශ්‍රාවකයන්ටත් අයිති. අජිත කේසකම්බලගේ ශ්‍රාවකයන්ටත් අයිති. එහෙමයි. පූර්ණ කස්සපගේ ශ්‍රාවකයන්ටත් අයිති. එහෙමයි. පගුද කච්චාණගේ ශ්‍රාවකයන්ටත් අයිති. එහෙමයි. ඒ හැම දෙනාගේම ශ්‍රාවකයන්ට අයිති. එහෙමයි. එතකොට මේක දෙවියන්ටත් අයිති. එහෙමයි. දැන් දෙවියනුත් අනිත්‍ය වෙන දුක් වෙන තමන්ගේ වශයෙන් පවත්වන්නට බැරි පංච උපාදානස්කන්ධ ජීවිතයක් තමයි උරුම කරගෙන ඉන්නේ. එහෙමයි. මමත්වයෙන් මම දෙවි කෙනෙක් මම බ්‍රහ්මයෙක් කියලා ඒ මමත්වයෙන් පවත්වන්නේ. එහෙමයි. නමුත් උන්වහන්සේ පොදුවේ අවබෝධ කරගත්තා කොහේ උපන්නා ජාතිපි දුක්ඛ ඉපදීම නම් දුකක්මයි. එහෙමයි. ඉපදෙන ජීවිතේ වියපත් වෙනවා. ඒ වගේම ලෙඩ රෝග හැදෙනවා. එහෙමයි. චුත වෙන්න වෙනවා, මැරෙන්න වෙනවා. නේද? එහෙමයි. දාලා යන්න වෙනවා. එහෙමයි. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවා. අප්‍රියයන් හා එකට එක් වෙන්න සිද්ධ වෙනවා. බලාපොරොත්තු සුන් වෙනවා. උන්වහන්සේ මේ පොදු මිනිස්යන්ගේ තියෙන පොදු ප්‍රශ්නයටනේ උන්වහන්සේ විසඳුම් හොයුවේ. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බෞද්ධයන්ගේ නායකයෙක් නෙමෙයි. බෞද්ධයන්ගේ නායකයෙක් නෙමෙයි බුදුරජාණන් කියලා කියන ස්වාමීන් වහන්සේ. එහෙමයි. සත්තා දේව මනුස්සානම් එහෙමයි. සියලු මිනිස්සුන්ටත් සියලු දෙවියන්ටත් නායකත්වයේ දෙන උත්තමයාණෝ. ඉතින් දැන් උන්වහන්සේ ඉතින් ඒක කෙනා අයිති කරගෙන ඉන්නවා. එහෙමයි. නමුත් උන්වහන්සේ ඇත්තටම එක ජන කණ්ඩායමකට ජන කොටසකට අයිති නැහැ. අයිති නැහැ. දැන් මිනිස් ලෝකෙට වඩා හැමාතිම ස්වාමීන් වහන්සේ දෙවි ලෝකේ දෙවියන් අතර බුදුරජාණන්සේගේ බුදුගුණ මේ කතා කරනවා. ඒක මේ පැහැදිලිව මේ දීඝනිකායේ ගෝවින්දාදී සූත්‍රවල පැහැදිලිව සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි ගත්තොත් විශේෂයෙන්ම සමානාත්මතාවය කියලා කියන එක නේද? සමානාත්මතාවයෙන් සියලුම ජනතාව ලෙස දිහා බලලා තියෙනවා. දැන් එහෙමයි. අපි ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ දැන්
දෙමාපියන් වශයෙන් දෙමාපියන් තුළ තියෙන ලක්ෂණයක් එතකොට ප්‍රජාවට නේද? උපේක්ෂාවෙන් කටයුතු කිරීම එතකොට. එහෙමයි. ඉතින් ඒ වගේම ඒ දෙමාපියන් වශයෙන් උත් මුලින් දෙමාපියන් විසින් කටයුතු කිරීමේදීත් අපි ගත්තොත් එහෙම ඒ ජාතීන්ට අයිති දෙමාපියෝ නේද? එතකොට මොන පැත්තකට හරි ඇත්තටම ජාතීන් හෝ ආගමෙන් හෝ යම්කිසි සමාජයේ බෙදෙනවා. බෙදීම් තත්වයකට පත් වෙලා තමයි නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ නිසා අපිට බොහෝ වෙලාවට ඒ වගේ අර ගුණධර්ම කියලා කියන එක ඉස්මතු වෙන්නේ යම්කිසි කෙනෙක් අසරණ තත්වයට පත් වුණාම පමණයි. එහෙම නැත්නම් කෙනෙක් දුකට පත් වුණාම පමණයි. අපි හිතමු සාමාන්‍යයෙන් තවත් දරුවෙක් අසරණ බවට පත් වුණාට පස්සේ අම්මා කෙනෙකුට දැනෙන දුක සහෝදරයෙකුට මගේ සහෝදරයෙකුට වගේ කියලා දැනෙන දුක නේද? එහෙමයි. ඒ වගේ එහෙම දුකක් දැනෙන්නේ යම් කිසි කෙනෙක් පීඩාවට පත් වුණාම පමණයි. ඒ සාමාන්‍යයෙන් පීඩාවට පත් වෙච්ච නැති අවස්ථාවේදීතර උපේක්ෂා සාගසිත සම්පූර්ණයෙන්ම අතුරුදහන් වෙලා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි සෝ. ඉතින් මේක දිගටම පවත්ව පැවතිය යුතු දෙයක් නේද? නැසද දැන් මෙහෙම දෙයක්ත් දක්නට ලැබෙනවා. දැන් සමාජයේ බොහෝ දෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් තොරයිනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. අනික තමයි අවබෝධ වෙච්ච කෙනෙක් අවබෝධ වුණා කියලා කියන්නෙත් නැහැ. එහෙමයි. එහෙම එකකුත් තියෙනවනේ. එහෙමයි. අවබෝධ වෙච්ච කෙනා හැමතිස්සෙම අවබෝධය ප්‍රකට කරන්නේ නැහැ. එහෙමයි. තමන් උලුප්පන්නේ මම තමයි දැන් අසවල් ඵලයටපත් වෙච්ච කෙනා කියලා. එහෙම සම්මත. ඇතැම් විට අවබෝධ වෙලා නැහැ වගේ ඉන්නවා. එහෙම සම්මත. නේ ස්වාමීන් වහන්සේ. එහෙම සම්මත. නමුත් දැන් බොහෝ සෙයින්ම ගත්තොත් එහෙම සමාජයේ බොහෝ දෙනෙක් අවබෝධය තුල නෙමෙයි ඉන්නේ. එහෙම. දැන් අපි ගත්තොත් පෞල් ඒකකයක් ගත්තොත් ස්වාමීන් වහන්සේ පෞලේ අම්මා තාත්තා ස්වාමියා බිරිඳ දූ දරුවන් මොනුබුරු මිනිබිරියන් ස්වාමියාගේ පාර්ශවයේ ඥාතීන් බිරියගේ පාර්ශවයේ ඥාතීන් කියලා පිරිස ඉන්නවනේ. එහෙම. ඇතැම් දරුවෝ ඉන්නවා ඇතැම් විට විවාහ වෙලා තමන්ගේ දරු මල්ලොත් එක්ක ඉන්නවා. එහෙම. අපි හිතමුකෝ විදේශගත වෙලා ඉන්නේ කියලා. එහෙම. ඒතර විදේශගත වෙලා ඉඳලා තමන්ට තමන්ගේ මව්බිමට එනකොට තමන්ගේ බිරිඳට සතුරු කරවන්නට තෑගි ගේනවා. තමන්ගේ දරුවන්ටත් තෑගි ගේනවා. තමන්ගේ අම්මා තාත්තව මතක් වෙන්නේවත් නැහැ. තමන්ගේ අම්මව තාත්තව අහලක නැහැ. එහෙම අවස්ථාවක් තියෙනවා සම්සේ. කියන්නේ අපේ ජීවිතවල එහෙම අත්දැකීම් තියෙනවා. ඇතැම් විට විදේශගත වෙලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සුඛ විහරණයට කටයුතු කරනවා. අනේ මේ අම්මා නේද මගේ? මේ මගේ තාත්තා නේද? අම්මවත් මං සතුරු කරන්නට ඕනේ නේද? තාත්තවත් මං පොඩ්ඩකට සතුරු කරන්නට ඕනේ නේද කියන එක වගක් නෑ ස්වාමීන් වහන්සේ. හැබැයි මොනවා හරි දුකටපත් වෙලා, පෞල් ඉහිරිලා, කඩාකප්පල් වෙලා, රණ්ඩු සරෝල් ඇතිවිලා මොකක් හරි අවුලක් හටගත්ත වෙලාවට ඕන් ඇවිල්ලා අම්මා ළඟ වැටෙනවා. ඔන්න තාත්තව මතක් වෙනවා. ඉතින් ඒ වගේ සිද්ධි මේ විවෘතාර්ථකයේ පවතින අපේ රටේ එමට තියෙනවා. අපේ රටේ බහුලව තියෙන මේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. ඒතර බලන්නකොයි දරුවෝ හරි අගතිගාමීනේ. අම්මව තාත්තව හලලා මොකද්ද යන්න පුළුවන් ගමන? අම්මව තාත්තව හලලා ස්වාමීන් වහන්සේ ගමනක් යන්න බෑ. අම්මා තාත්තට මොනවත් නොදුන්නත් අම්මව තාත්තව සතුටින් තැබීම අපේ ජීවිතවල අපි ලබන භාග්යක් ස්වාමීන් වහන්සේ. අපි පසුගිය සෙනසුරාදා උදෑසනේදීත් අපේ වැඩසටහනෙන් අපි මේ ගැන කතා කරා. නේ ස්වාමීන් වහන්සේ. ඒතකොට මේ සමානාන්තරතාවය ගැන කියනකොට ස්වාමීන් වහන්සේ දැන් අම්මා තාත්තා නම් දරුවන්ට සැලකීමේදී බොහෝ විට අම්මා තාත්තා ලොකු පුතාට පොඩි පුතාට ලොකු දුවට පුංචි දුවට කියලා බෙදන්නේ නැහැ. ඇතැම් විට අම්මා තාත්තගේ වැඩිම අවධානය යොමු වෙන්නේ අසරණ අහිංසක කෙනාට. අඩුවෙන් අධ්‍යාපනය ලැබපු කෙනාට. ඇයි මේ කෙනා තනි වෙනවා, මේ කෙනා අසරණ වෙනවා, මේ කෙනාට මොකවත් නැහැ, මේ කෙනා ස්ථාවර නැහැ කියලා ඇතැම් විට අම්මා තාත්තා ඒ අය වෙනුවෙන් කැප වෙනවා. ඒකත් අගතියක් නෙමෙයි. අර වැඩිපුර අසරණ භාවයට පත් වෙන නිසා යාවත් අර සමතත්වයට පත් කරන්නට අම්මට තාත්තට උමනාවක් තියෙනවා. ඉතින් අපගේ බෝසතාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ සමබවට පත්වීම පිණිස හරියට සමානාන්තරතාවයෙන් කටයුතු කරපු බව තමයි මින් පැහැදිලි වෙන්නේ. එහෙම සමහර. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඇත්තටම දැන් මේ කොරෝනා සංකත තත්ත්වය නිසා ගොඩාක් පිරිසක් අසරණ භාවයටයි පත් වෙලා ඉන්න බව අපි දකිනවා. එතකොට තමයි පොදුවේ අපි අන් අයට උදව් කරන්න උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි දැන් මේ දිනවල ඇදහැරෙන ධාරානිපාත වර්ෂාව නිසා විශාල ගම් වතුර තත්ත්වයක් නිසා සාමාන්‍ය පිරිසක් අසරණ භාවයට පත් වුණා නේ ස්වාමී. එහෙමයි. ඉතින් මේ වගේ නියඟයක්ද ගම් වතුරක්ද හදිසි ඔය වගේ ව්‍යසනයක් වෙලාවට විතරයි ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් අපි අනිත් අයට වියලි ආහාරද පිසපු ආහාරද මේ හැම දෙයක්ම දෙන්න උත්සාහ කරන්නේ. එහෙමයි. ඉතින් සාමාන්‍ය ජීවිතය ගත කරනකොට අපි අනිත් අයගෙන් අහන්නේ මොනවද මේ අඩුපාඩු ගෙවල් වල තියෙනවද? කොහොමද දරුවන්ට
කොහොමද මේ අධ්‍යාපනය ලබන්න කොච්චර අමාරු වෙනද? ඒ වගේ එහෙම සොයලා බැලීමක් නැහැනේ. මේ මෙතෙන්දි කියන්නේ මේ ඒ වගේ හදිසි අවස්ථාවකට පමණක් නෙවෙයි මේ උපේක්ෂාව පවත්වලා තියෙන්නේ කියන එක නේ ස්වාමී. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඊට ඒ වගේ මෙහි සඳහන් කරනවා සෑම දිනම සම ලෙස දැක්ක කියනවා. එහෙමයි. සම වූවන් දන්නේ වෙයි තමන්ම අඳුනගත්තා කියන අසවල් කෙනාව. තව කෙනෙක් කිව්ව නිසා නෙමෙයි. තෙමේම දන්නේ විය. එහෙමයි. තමන්ම තේරුම් ගත්තා කියනවා මේ කිනාට මේ අඩුපාඩුව තියෙනවා මේ කිනාට මේ සැලකිල්ල ලබා දිය යුතුයි. එහෙමයි. දැන් අපි ගත්තොත් උන්වහන්සේ සම්බුදු බවට පත් වෙච්ච සුනීත සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ සුනීත දෙස උන්වහන්සේ හරි මధుව මොලොක්ව කාරුණිකව දැක්කන් ස්වාමීන් වහන්සේ. කියන්නේ බුද්ධ චරිතයේ ප්‍රධානම මේ මහා කරුණා විදහාපාන කතාවක් තමයි සුනීතට පිහිටවීම. සෝපාක. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට අර සමානව දැකලා තියෙන දැන් අපි ගත්තොත් අඟුලිමාලට උනත් එහෙමනේ. මුළු රටක්ම මුළු ಭಾರತයේම ප්‍රතික්ෂේප කරද්දී බුදුරජාණන් පවා ප්‍රතික්ෂේප කරද්දී. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි මහා බීතියේ මහා ත්‍රස්තවාදියෙක් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මිනිස්සු මරමරගේ ත්‍රස්තවාදී. එතකොට එවැනි ත්‍රස්තවාදී මහා දරුණු බරපතල කෙනෙක්ව පවා උන්වහන්සේ ගොඩ දාන්නට ඒ අඟුලිමාලගේ පැත්ත ගත්තනේ. එහෙමයි. අඟුලිමාලව ගොඩ දැම්මා. එහෙමයි. ලේසියෙන් කෙනෙක් කරනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ලේසියෙන් කෙනෙක් කරන්නේ නැති දෙයක් නේ. එහෙමයි. දැන්ට උනත් දැන් ඔය ස්වාමීන් වහන්සේ දැන් ඔය යුද්ධ කාල වකවානුව තුල LTTට සම්බන්ධ වෙච්ච අය පුනරුත්ථාපනය කරානේ. එහෙමයි. පුනරුත්ථාපනය කළා සමාජගත කරා. ඇතැම් විට සමාජ විවේචන තියෙනවා. එහෙමයි. කොටින්ට උදව් කරනවා කොටින්ට මේව කරා සවල් දේවල් කරා මේව දේවල් කරා කියලා. උදව් කරනවා එය පෝෂණය කරනවා කියන එක වෙනම දෙයක්. සම්පූර්ණයෙන් සම්නන්සේ ඒ ගානට අධ්‍යාපනය ලබා දීලා වෘත්ති පුහුණු ලබා දීලා රැකී ආරක්ෂා වලට යොමු කරලා එහෙමයි. සම්පූර්ණම ජන ජීවිතේ ඔව් ඒ කියන්නේ ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා කියන එක වෙනම දෙයක්. ඒ අයව පුනරුත්ථාපනය කරනවා කියන එක වෙනම දෙයක්. ත්‍රස්තවාදයේ පිණිස පුනරුත්ථාපනය නොකළ යුතුයි. ඉතින් ත්‍රස්තවාදයේ පිණිස පුනරුත්ථාපනය කරන වැඩ පිළිවෙලකුත් තියෙනවා. ලෝකේ හැම රටකම එහෙම තියෙනවා. මෙහි සඳහන් කරනවා ස්වාමීන් වහන්සේ පුරුෂයාත් දන්නේ විශේෂ පුරුෂයාත් දන්නේ. කියන්නේ මිනිස්සුන්ව දන්නවා. විශේෂ හැකියාවන් තියෙන මිනිස්සුන්වත් දන්නවා. එහෙමයි. එහෙම වුණාමනේ ස්වාමීන් වහන්සේ අපිට වගකීමක් බාර දෙන්නට පුළුවන්කම තියෙන්නේ. එහෙම සම්මා. කියන්නේ අපි මිනිස්සු අඳුන ගන්නටත් ඕනේ. විශේෂ කුසලතා තියෙන මිනිස්සු අඳුර ගන්නත් ඕනේ. එහෙමයි. දැන් ආයතනයකට ස්වාමී සේවකයොත් එහෙමයි. ඒ සේවකයෙකුට ස්වාමීන් වහන්සේ නිසි තැන, නිසි ගෞරවය, නිසි තනතුර ලබා දෙන්නට ඕනේ. එතකොට තමයි ඒ තනතුරට ලොකු සාධාරණයක් ඉෂ්ට වෙන්නේ. එතකොට තමයි ස්වාමීන් වහන්සේ ඒ තනතුරෙන් ලොකු දෙයක් මේ ඒ ආයතනයකට වේවා, රටකට වේවා, ලෝකයට වේවා සිද්ධ වෙන්නේ. කොටින්ම රටක රාජ්‍ය නායකයා පත් කර ගැනීමේ ඉඳලා රාජ්‍ය නායකයා විහිළු සපයන කෙනෙක් නම් කවටෙක් නම් විකටෙක් නම් ඒ ජනතාවට දෙයියන්ගේ පිටවත් නැහැ කියලායි කියන්න තියෙන්නේ. දෙයියන්ගේ පිටවත් නැහැ. සාමාන්‍ය කියන්නේ දෙයියන්ගේ පිටයි තමයි කියලා. දෙයියන්ගේ පිටවත් ලැබෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒ රජවරු අධාර්මික වෙනකොට දෙවියෝ පිටුපානවා කියලානේ අධම්මික සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ. මේ සඳහන් කරනවා මොහු මෙකරුණට සුදුසුය. මොහු මෙකරුණට සුදුසුය කියලා උන්වහන්සේ තේරුම් ගත්තා කියනවා. මේ කෙනා මේකට දක්ෂයි. මේ කෙනා මේකට දක්ෂයි කියලා තේරුම් ගත්තා කියනවා. දැන් අපිට සංස මේ කාරණේ කියද්දි මතක් වෙන්නේ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ශ්‍රාවකයන්ට තනතුරු ලබා දුන්නානේ. එහෙමයි. ශ්‍රාවකයන්ට තනතුරු ලබා දීමේදී කපිලවස්තුවේ මගේ ඥාති කවුද කියලා හෙව්වේ නෑනේ. එහෙමයි. නේද? ඔව් එහෙමයි. ඥාතීන්ට තනතුරු ලබා දුන්නා නෙමෙයි. එහෙමයි. මගේ කපිලවස්තුවේ ගමේ ඉන්න අයට තනතුරු ලබා දුන්නා නෙමෙයි. සුදුස්සාට සුදුසු තනතුරු ලබා දුන්නා. ඉතින් මේ සම්මත දැන් චන්නහාමුදුරෝ තරහා වුණේ. එහෙමයි. ඊට පස්සේ දේවදත්ත හාමුදුරුවෝ අමනාප වුණේ නේද? ඒ විශාල පිරිසක් අමනාප වුණානේ. ඒ ළඟින්ම සමීපෙම හිටියයි නේද? ප්‍රධාන තනතුරු දුන්නේ නැහැ කියලා. තනතුරු ලබා දුන්නේ නැහැ කියලා. එහෙම සම්මත. එහෙමයි. සෝනස් මෙහි සඳහන් කරනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ තනතුරු ලබා දීමම දැන් සරියුත් මුගලන් මහරහතන් වහන්සේට තනතුරු ලබා දීපු නිසා ඇතැම්මයි හිත දූෂණය කරගත් අවස්ථා තිබ්බා. එහෙමයි. දැන් අපි ඉන්නවනේ මේ ළඟම අය. අපේ සුදුසුම මේ දෙන්නට මොකද දුන්නේ මේ අය අනික මේ ශාස්ත්‍රීය නේ බමුණෝනේ බ්‍රාහ්මණයෝනේ කියලා එහෙමත් විවේචන ආව ස්වාමීන් වහන්සේ. නමුත් ඉතින් බුදු කෙනෙක් බුදු වෙනකොට ස්වාමීන් වහන්සේ සසරේ පෙරම් පුරාගෙන ඉන්න උතුම් පිරිසක් උන්වහන්සේ වටා එකතු වෙනවා කියන එක ධර්මතාවයක් නේ ස්වාමීන් වහන්සේ. එකම ශාසනයක් තුල වුණත් ඇත්තටම අපි ගත්තොත් තේරවාදීද නේද? මහායානද, හීනයානද, තන්ත්‍රයානද එහෙමයි. ඒ විදිහට කොටස් වශයෙන් බෙදෙන්නත් නේ සමනස. ඒ වගේ නිකායන් වශයෙන් බෙදෙන්නත් ඇත්තටම ඒ විදිහේ බෙදීමක් ඇති වෙන්නටත් මානසිකත්වයේ ඊටාම බලපානවා. දැන්
මේ සමානාත්මතාවයෙන් සැලකුවේ නැහැයි කියලා ඒක කණ්ඩායමක් ඊට පස්සේ ඒ Tamanට අවශ්‍ය පරිදි ඒවා මේ ඒ විදිහට විශේෂයෙන්ම විනය අනුව කටයුතු කිරීම නේ ස්වාමීන් වහන්සේ. ධර්ම විනය එක වුණාට කොටස් වශයෙන් බෙදීමත් මෙතෙන්දි සිද්ධ වෙනවා මේ සමානාත්මතාවය කියන එක නැති වෙනකොට නේ ස්වාමීන් වහන්සේ. සමානතාවයේ සමාජවාදයේ කියන එක ගොඩක් අය පටලගෙන ඉන්නවා. එහෙමයි. දැන් අපි ගත්තොත් අපේ ලංකාවේ ගොඩක් අයට තියෙන දහම් ඇසක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. ලංකාවේ ගොඩක් අයට තියෙන දේශපාලන ඇසක් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ දේශපාලන කණ්ණාඩියක් දාලා ඒ ඔස්සේ තමයි හැම එකක්ම බලන්නේ. කොටිම බණක් අහන්නේ දේශපාලන කණ්ණාඩිය දාලා. ඊට පස්සේ ඒ බණ කියන ස්වාමීන් වහන්සේලා බෙදනවා නිල් පාට ස්වාමීන් වහන්සේ, පොළ පාට ස්වාමීන් වහන්සේ, රතු පාට ස්වාමීන් වහන්සේ, කහ පාට ස්වාමීන් වහන්සේ කියලා බෙදනවා. නේද? එතකොට ඇතැම් විට ස්වාමීන් වහන්සේලා එහෙම බෙදිලත් ඉන්නවා. නමුත් හැම ස්වාමීන් වහන්සේ නමක්ම එහෙම දේශපාලනීකරණය ලක් වෙලත් නැහැ. බහුතරයක් දේශපාලනීකරණය ලක් වෙලා නැහැ. හැබැයි බහුතරයක් ස්වාමීන් වහන්සේලා රටට, ජාතියට, ආගමට, භාෂාවට, තමන්ගේ කමට, බෞද්ධ සංස්කෘතියට ආසයි. ඒක වරදක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. මේ තියෙන දේවල් රැකගත්තොත් නේ මතු පරපොට බුද්ධ ශාසනයේ උරුමකම් කියන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අතීතයේ අපේ උතුම් මහ සංගරුවන අතීතයේ හිටපු අපේ වීරෝදාර ඒ ගිහි බවතුන් සසුන යම් පමණකින් හරි ආරක්ෂා කරපු නිසා නේද වර්තමානයේ තුල දැන් ස්වාමීන් වහන්සේට මට අද මේ කතන්සු ලැබතේ පඤ්ඤං සාකච්ඡාව කරගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එහෙමයි. මේකත් තිබ්බේ නැත්නම් ස්වාමීන් වහන්සේ මේ වගේ සාකච්ඡාවක් දැන් මේ 24 පැය ධර්මදේශනා ප්‍රචාරය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැනේ. එහෙමයි. මතු පරපොටත් අපි මේක ආරක්ෂා කර ගැනීම පිණිස කටයුතු කරන්න ඕන අගතියෙන් තොරව. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මෙතෙන්දී මේ සමානාත්මතාවය පිළිබඳව දැන් ඒ කරුණු සඳහා අදාළ දක්ෂතා ඇති පුරුෂයන් හඳුනාගෙන කටයුතු කිරීම ඒ විදිහට බලනකොට දැන් ආයතනයක වුණත් ඒ වගේම නිවසේ වුණත් මොනියා දෙමාපියන් දරුවන්ගෙන් කටයුතු බලාපොරොත්තු වෙනකොට ඊළඟට අපි ගත්තොත් එහෙම පාසලක නම් පාසල් පන්ති කාමරේ නම් ගුරුවරයා ඒ ශිෂ්‍යයන්ගෙන් කටයුතු ඒ විදිහට බාහිර කටයුතු පවා සිදු කර ගන්නකොට නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ හැම දෙයකදීම ඊටාම වැදගත් වෙනවා මේ කණ්ඩායමක් ඔස්සේ එහෙම නැත්නම් යම් කිසි කටයුත්තක් සාර්ථකව සිද්ධ කිරීමට මේ දක්ෂතාවය හඳුනාගෙන කටයුතු කිරීම නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සුදුසු පුද්ගලයා හඳුනා ගැනීම එහෙමයි. සිද්ධ කළ යුතුයි. ඒකට ඉතින් නුවණක් තියෙන්න. එහෙමයි. ස්වාමීන් වහන්සේ දැන් මෙතනදී මම සුදුසු දක්ෂතාවයේ ඒ පුද්ගලයාට තිබෙන දක්ෂතාවය හඳුනා ගැනීම තමයි මෙතන සමානාත්මතාවය කියලා කියන්නේ. ඒ මොකද ඒ පුද්ගලයාට සමානයි නේ දක්ෂතාවය. එහෙමයි. ඔහුට ආවේනිකයි. ඔහුට ආවේනිකයි ඒ දක්ෂතාවය. ඒක තමයි මේ සමාන කියලා කියන නේ ස්වාමීන් වහන්සේ. ඒකට පුද්ගලයාගෙන් පුද්ගලයාට තියෙන සමානාත්මතාවයටත් වඩා මේ දක්ෂතාවය තුළ තියෙන සමානාත්මතාවයක් තියෙනවනේ. එහෙමයි. දැන් එතකොට යම්කිසි යම්කිසි කටයුත්තක් කරනකොට ඒ කාර්යයට සමාන දක්ෂතාවයෙන් පිරිසක් එකතු කරගන්න අවශ්‍යයි. එහෙමයි. නේද? පැහැදිලිවම. අපි ගත්ත සංස දැන් මහා ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන්. එහෙමයි. එකකින් අදහස් කරන්නේ මුගලන් මහරහතන් වහන්සේට මහා කාශ්‍යප මහරහතන් වහන්සේට අනුරුද්ධ මහරහතන් වහන්සේට ප්‍රඥාව අඩුයි කියන එක නෙමෙයි ස්වාමීන් වහන්සේ. ප්‍රඥාව නැහැ කියන එක නෙමෙයි. එහෙමයි. ප්‍රඥාවෙන්ම කටයුතු කිරීමෙන් ඒ කියන්නේ සුපිරි දක්ෂතා දක්වන කෙනා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ. එහෙමයි. නමුත් 이르දි බලලාභීන්ගෙන් අග්‍රවණීය ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේනේ. නමුත් සරියුත් මහරහතන් වහන්සේ ඉර්ධි බලපෑමේ හැකියාව නැතුව නෙමෙයි. නමුත් ඒක මුගලන් මහරහතන් වහන්සේ ලබා දුන්නා. දිවස්ලාභීන් අතර අග්‍ර වුණේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. නමුත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දෙවියෝ බොහෝසෙන් ප්‍රිය කළා. නමුත් දැන් බුදු කෙනෙක් ස්වාමීන් වහන්සේ තනතුරු පිරිනමනකොට කොච්චර වගකීමක් ඇතුව ඒක ඓතිහාසිකයිනේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ කොච්චර ඒක මොදුව, ඒ කියන්නේ බුදු නුවණින් කරන වැද්ද ස්වාමීන් වහන්සේ. අපිට ඉතින් ඒකට නිරුක්තිය දෙන්න බෑ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ තියෙන වචන මදි. බුදු කෙනෙකුගේ ස්වභාවය විස්තර කරන්න. මේ සඳහන් කරන ස්වාමීන් වහන්සේ මේ විදිහට අදාළ දක්ෂතා ඇති පුරුෂයන් හඳුනාගෙන කටයුතු කරලා මේ කුසල් කර්ම කරලා යලි නැවත බහුලව බොහෝසෙන් කරලා චුත වුණාට පස්සේ ස්වාමීන් වහන්සේ දෙව්ලොව පන්න කියනවා. උන්වහන්සේ මේ කරපු පින්කම් වලින් දෙව්ලොව පන්නත් අධිපති දෙවි කෙනෙක් කියලා තමයි උපදින්නේ. කියන්නේ අල්පේශාක දෙවි කෙනෙක් කියලා නෙමෙයි මහේශාක දෙවි කෙනෙක් කියලා තමයි උපදින්නේ. ඒ තරම් කරපු පින්. ඒන් චුතව මනුස්ස ලෝකයට පැමිණියාට පස්සේ මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම් නුගරුකකට බඳු සම
ප්‍රමාණ සිරුරක් ඇත්තේ වෙයි. සිටගෙන සිටියදීම නොනැමී දන මණ්ඩලු දෙයත්ලෙන් ස්පර්ශ කරන්නේ පිරිමදින්නේ වෙයි. හෙතෙමේ ඒ ලකුණු වලින් යුතුව ගිහි කෙනෙක් හැටියට ගෘහස්ථව වාසය කළොත් මුළු පෘථුවියටම අග්‍ර රාජ බවට පත් වෙනවා කියනවා. චක්‍රවර්ති රජ කෙනෙක් බවට පත් වෙනවා කියනවා. චක්‍රවර්ති රජ කෙනෙක් වුණාට පස්සේ කුමක් ලබයිද? ආඩ්‍ය ඌයේ වෙයි, මහා ධනය ඇත්තේ, මහා භෝග සම්පත් ඇත්තේ, බොහෝ රන් රිදී ඇත්තේ, බොහෝ වස්තු උපකරණ ඇත්තේ, බොහෝ ධන දාන්න පිරී ගිය වස්තු ගබඩා භාණ්ඩාගාර ඇත්තේ වෙයි. රජ බවට පත් වූ විට මේ ලබයි. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ රජයක් කරන්නට අදාළ හැම දෙයක්ම ලැබෙනවා කියනවා පිනට. පහළ වෙනවා කියනවා. එහෙම. දැන් ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් රටවල් යම් කිසි විදියකින් යුද්ධය නිසා විශාල වශයෙන් ඒ රටවල් අතර තිබිච්ච යුද්ධ නිසා සම්පූර්ණයෙන්ම ආර්ථිකද සමාජයේ සම්පූර්ණයෙන්ම පහත වැටලා තිබුණු රටවල් වලට සමහර හොඳ යහපත් විදිහට දූරදර්ශීව කටයුතු කරන්න පුළුවන් යහපත් නායකයෝ අවංක නායකයෝ පහළ වුණාට පස්සේ ඒ රටේ ජනතාව සෑහෙන උදව් කරලා තියෙනවා. දැන් අපි තායිලන්තය වගේ රටක් ගත්තොත් එහෙම නේද? ඒ තායිලන්තයේ ඒ විදිහට ගොඩනගා ගන්නට විශේෂයෙන් ඒ රජුරවන්ට ඒ විදිහට ඉස්සෙල්ලාම දායකත්වය ලබා දීලා තියෙන්නේ රටේ ජනතාව. එහෙමයි. තමන් සතු තිබුණු රත්තරන්ද මුදල්ද මේ ඔක්කොම රජයට ලබා දීලා ඊළඟට සම්පූර්ණයෙන්ම රට සංවර්ධනය කළා තියෙනවා නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් ඒ වගේ විශේෂයෙන්ම දැන් ඒ සියලු සම්පත් ලබන්නත් එතකොට නායකත්වය තුළ ඒ විදිහට නායකත්වයට ඒ විදිහ මානසිකත්වයක් තියෙන්න ඕනේ සමානාන්තරතාවයෙන් යුතු මානසිකත්වයක් නේ ස්වාමීන් වහන්සේ. හැබැයි ස්වාමීන් දැන් එහෙම කැපකිරීමක් කරන්න ජනතාව එහෙම කැපකිරීමක් කරන්න විශ්වාසය කියලා නායකයා පුදුමාකාර පරමාදර්ශී වැදගත් ප්‍රඥා සම්පන්න ජනතාව වෙනුවෙන්ම අගතියෙන් තොරව කටයුතු කරන කෙනෙක් වෙනවා කියන එක ප්‍රායෝගිකව පෙන්වන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ප්‍රායෝගිකව රාජනායකයෙක් පෙන්වුවේ නැත්තම් ස්වාමීන් වහන්සේ මිනිස්සු හැම තිස්සෙම දැන් ලංකාවේ ක්‍රමයට අනුව නම් දේශපාලකයන්ව සැක කරන එකමයි 99%ක් කරන්නේ. එහෙම. විශ්වාස කරන්නේ එකයි. එහෙම. සැක කිරීම 99යි. එහෙම. ඒකට හේතුත් සාධාරණයි. ඇයි දැන් අතීතයේ ගත්තට පස්සේ බොහෝ රාජනායකයන් කළේ ජනතාව පීඩාවට පත් කර රට ණය උගුලේ හිර කරලා රට තව තවත් මේ අගාධයට පත් කිරීමනේ. ස්වාමීන් වහන්සේ 1969 වෙනකොට අපේ ලංකාවේ රුපියලේ ඒකකයේ ස්වාමීන් වහන්සේ ජාත්‍යන්තරත් එක්ක සංසන්දනය කරනකොට ඒ කියන්නේ අපි ඩොලර් එකක් අරන් තින්නේ ඒ කාලේ රුපියල් 6.50කට. එහෙම. ඇමරිකානු ඩොලරේ රුපියල් 6.50යි. එහෙම. එතකොට දැන් මේ වෙනකොට ස්වාමීන් වහන්සේ අපි මේ වෙනකොට ඇමරිකානු ඩොලරේ රුපියල් 180ක් ඉක්මවලා තිබෙනවා. එහෙම. 200ටත් වඩා ගියානේ ස්වාමීන් වහන්සේ. 200ටත් වඩා ගියා. ඉතින් පසුගිය කාලේ ඇති වෙච්ච මේ සිද්ධිත් එක්ක. කොහොමද ස්වාමීන් වහන්සේ රටක් සංවර්ධනය වෙනවා කියලා කියන්නේ ජාත්‍යන්තරෙත් එක්ක ගලපලා බලනකොට දැන් අපේ මුදල් ඒකකයේ රුපියල නම් රුපියල ශක්තිමත් වෙන්න දෙපෙයි. රුපියල ශක්තිමත් වෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා ඩොලරේ රුපියල් 150ට 120ට රුපියල් 100ට රුපියල් 50ට. ඉතින් එහෙම යුගයක් තමයි දැන් අපි මේ අපේක්ෂා කරමින් පසු වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. නමුත් ස්වාමීන් වහන්සේ දේශපාලන වශයෙන් අපේ අමාත්‍යවරුත් ගොඩක් දක්ෂයි. ඒකට හේතුව දැන් විශේෂයෙන් මොනවටද දක්ෂ ස්වාමීන් වහන්සේ? දැන් බැලුවොත් ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් එහෙම පක්ෂයෙන් පක්ෂයට මාරු වෙනකොට නේද? පක්ෂයකින් පක්ෂයකට මාරු වෙනකොට වගේම අමාත්‍යංශ මාරු වෙනකොට විශේෂයෙන්ම වෙනම විෂයක් නේ අධ්‍යයනය කරලා තියෙන්නට ඕනේ. එතකොට දැන් අපි ගත්තොත් එක අමාත්‍යවරයෙක් ජීවිත කාලය ගත්තොත් එහෙම ඒ දේශපාලන අවධිය ගත්තොත් එහෙම අමාත්‍යංශ කීයක වැඩ කරලා තියෙනවද? එහෙමයි. නේද? එතකොට ඒ නායකයාට ඇත්තටම ඒ කාලවකවානුව තුල පහළුණු නායකයෝ ඒ දක්ෂතාවයන් වලින් වැඩ අරගෙන තියෙනවද? ඒ කියන්නේ තනතුරු පිරිනැමීමේදී ප්‍රධාන පුටුවේ ඉන්න කෙනාත් ඒකට වග කියන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් කාන්තා කටයුතු සම්බන්ධව ඇමති ධූරය දෙනවා පුරුෂයෙකුට. එහෙමයි. පුරුෂයෙකුම ඒ කියන්නේ පුරුෂයෙකුට අදාළ කටයුතු වලදී කාන්තාවක් පත් කරනවා ඒ ඇමති ධූරයට. එහෙම ස්වාමීන්. මේවා මහා විහිළු ස්වාමීන් වහන්සේ. ඉතින් අපි දේශපාලනයේ වශයෙන් ගොඩක් දුරට කතා කරන්න ඕනේ නැහැ. මොකද 24 පැයම දේශපාලනය පිළිබඳව අපිට මාධ්‍යෙන් දැනගන්න ලැබෙන නිසා. පුවත්පත් වලින් පවා. ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ගිහිගෙයින් නික්ම උතුම් පැවිදි බවට පත්වන්නේ නම් ඒ උත්තමයානෝ
සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් බවට පත් වේ. ඒ උත්තමයාන බුදුවරයෙක් වූයේ කුමක් ලබයිද? ආඩ්‍ය වූයේ වෙයි. මහා ධන ඇත්තේ වෙයි. මහා භෝග සම්පත් ඇත්තේ වෙයි. බුදුරජුන්ගේ ධනය මේවාය. දැන් මෙහි සඳහන් කරන ස්වාමීන් වහන්සේ ධනයෙන් ආඩ්‍ය වෙනවා, මහා ධනය තියෙනවා, මහා භෝග තියෙනවා කියලා. එහෙමයි. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධනය පෙන්වනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. බුදු කෙනෙක් සතු ධන නම් මේවාය. සද්ධා ධනං, සීල ධනං, හිරි ධනං, ඔත්තප්ප ධනං, සුත ධනං, ඡාග ධනං, පඤ්ඤා ධනං. එහෙමයි. බුදුවරයෙක් වූ විට මේ සප්ත ආර්ය ධන ලබන කෙනෙක් බවට පත් වෙනවා කියනවා ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ධනවත් වෙන්න කියලා කිව්වෙත් මේ සප්ත ආර්ය ධනෙ එන්නේ. එහෙමයි. කියන්නේ ශ්‍රද්ධාවෙන් ධනවත් වෙන්න ඕනේ. සද්ධා ධනං, සීල ධනං. එහෙමයි. කියන්නේ වත්කම් ඇති කරගන්න කිව්වා. එහෙමයි. වත්කම් කියනකොට සංස බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ 1.0 මෙච්චරයි. මගේ බැංකු ගිණුමේ 1.0 මෙච්චරක් තියෙනවා. එහෙමනේ බලන්න. එහෙමයි. දැන් මට බය වෙන දෙයක් නැහැ. දැන් මම ස්ථාවරයි. එහෙමයි. කොරෝනා වෛරස් 1 2 3ක් නෙමෙයි 10ක් ආවත් මම ස්ථාවරයි. මටයි මගේ අයටයි ජීවත් වෙන්න දැන් මම පහසුකම් හදාගෙන තියෙන්නේ කියලා ඇතැම් කෙනෙක් ලෞකික සම්පත් නිසා මූලා වෙන්න පුළුවන්. නමුත් ශ්‍රාවකයෙක් හැටියට ඇති කරගත යුත්තේ ස්වාමීන් වහන්සේ මෙලව ජීවත් වීම පිණිස පහසුව පිණිස මේ ලෞකික ධනය තියෙනා වගේම සප්තාර්ය ධනයක් තිබිය යුතුයි නේ ස්වාමීන් වහන්සේ. එහෙම සමහර. දැන් අපි ගත්තොත් එහෙම දැන් ශ්‍රද්ධාව කියලා ගත්තොත් අපි ඇත්තම ශ්‍රද්ධාව කියලා කියන්නේ විශ්වාසයටනේ. නේද? තුන්වන් කෙරෙහි ඇති කරගන්න විශ්වාසය වගේම තමා කෙරෙහි ඇති කරගන්න විශ්වාසය, තමා කරන කටයුතු කරේ විශ්වාසය ඇති කර ගැනීම නේ සමහර. එහෙමයි. තමන්ගේ ශක්ති ප්‍රමාණයට තමන් ඒ විදිහට මේ කටයුතු යෙදිලා තමන්ට සාර්ථකත්වයක් ලෞකික වශයෙන් වුණොත් සාර්ථකත්වයක්ට යන්න පුළුවන් කියලා කියන එක අධ්‍යාපනයෙන් හෝ එහෙමයි. එහෙම නැත්නම් රැකී ආරක්ෂා වලින් හෝ එහෙම නැත්නම් සමාජයේ ආශ්‍රය කිරීමෙන් හෝ ඒ පිළිබඳවත් විශ්වාසයක් තිබිය යුතුයි නේ ස්වාමීන් වහන්සේ. දැන් ආධ්‍යාත්මික පදනමක් තියෙන කෙනා ගිහි කෙනෙක් නම් එහෙමයි. සාර්ථක ඒ කියන්නේ සමබර ලෞකික ජීවිතයක් ලෞකික දියුණුවක් ගොඩනගා ගන්න පුළුවන්. එහෙමයි. ඇයි ආධ්‍යාත්මික ස්ථාවරත්වයක් තියෙනවා. එහෙමයි. සංස බොහෝ විට ලාංකිකයන්ට වෙලා තියෙන විශේෂයෙන් බෞද්ධයන්ට ආධ්‍යාත්මික ස්ථාවරත්වයක් නැහැ. එහෙමයි. දැන් කොරෝනා වෛරස් සමයේදී මාසයක් එකහමාරක් ඇන්දරනීතිය දැම්මට පස්සේ ඇන්දරනීතිය ලිහිල් කරපු ගමන් දිව්වේ එළවලු ටික හාල් ටික ගන්න නෙමෙයි. එහෙමයි. අරක්කු බෝතලේ ගන්න. එහෙමයි. මොකද්ද නැත්තේ? එහෙමයි. ආධ්‍යාත්මික ස්ථාවරත්වයක් නැහැ. එහෙමයි. ආධ්‍යාත්මික ස්ථාවරයක් නැති නිසා ස්වාමීන් වහන්සේ හැම විටම අනුන් දෙනකන් දෙයක් බලාගෙන ඉන්න වෙනවා. එහෙමයි. අනුන්ට අතපාන්න සිද්ධ වෙනවා. එහෙමයි. අනුන් ළඟ ගිහිල්ලා නේද? දෙකට තුනට නැමිලා බැල මෙහෙවරකම් කරන්න වෙනවා. අනුන්ට වැඳ වැටෙන්න වෙනවා ස්වාමීන් වහන්සේ. ඇතැම් විට වැඳ වැටිය යුතු තැන වැඳ වැටෙන්නේ නැහැ. එහෙමයි. තුනුරුවන් තුල ඒ වගේම ಗುಣධර්ම තුල නෙමෙයි වැඳ වැටෙන්නේ. බාරක ළඟ ගිහිල්ලා වැඳ වැටෙනව විතරක් නෙමෙයි. හොඳටම බීලා මහපාරේ හාන්සි වෙලක් ඉන්නවා සනීපෙට. එහෙම සමහර. එහෙමයි. ඉතින් මේක පරිහානියන්නේ ස්වාමීන් වහන්සේ. එහෙම සමහර. දැන් ඔය විශේෂයෙන්ම අපේ තිබුණු තැබෑරුම් වල ස්වාමීන් වහන්සේ ඒ කාලේ වෙනකොට ගොඩක් වෙලාවට තිබුණේ මේ සිංහයාගේ මූණ. ලයන් කියලා ගහලා තිබුණේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. සිංහයාගේ මූණ. ඉතින් විශේෂයෙන්ම ওই කාරණේ අපේ අග්ගමහා පඬිතු මඩිහේ පඤ්ඤාසී මහානායක හඳුරු වැඩ ඉන්න කාලේ එහෙමයි. විශේෂයෙන් මේ වකට මේ ජනාධිපතිනී විදිහට චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙතිණිය කටයුතු කරද්දී විශේෂයෙන් මතක් කරලා තියෙනවා මේක අපේ ඇතරම මේ අපේ ජාතිකත්වයට ඊටාම මේ කැලලක් මේක. එහෙමයි. අගෞරවයක්. ඒ නිසා මේ සම්පූර්ණ මේ ලාංඡනය අයින් කරන්න කියලා ස්වාමීන් වහන්සේ. ඉතින් ඊයින් පස්සේ තමයි ඔය ලාංඡනය අයින් වුනේ ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි අපි ගත්තොත් මේ වර්තමානයේ තුල අපි තියෙනවනේ ලියාපදිංචි කරලා තියෙනවා කියලා කියන විදිහට ඔය තැන් වල තැබෑරුම් නගරවල එහෙමයි. ඊට අමතරව ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් එහෙම සුපර් මාකට් නේද? ගත්තොත් එහෙම මේවා දැන් ඉදිරියගෙන යනවනේ හැම තැනකම. එහෙමයි. ඉතින් මේ හැම තැනකමත් ඒ විදිහට අර තැන් වල අපේ මේ විදිහට බාර් ඇරුනේ නැති වුණාට තැබෑරුම් ඇරුනේ නැති වුණාට අර සුපර් මාකට් දිගටම ඉදි වෙනට විශාල වශයෙන් මේ තැබෑරුම් විවෘත වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒ ඇත්තටම එහෙම දැන් ගමේ සිල්ලර කඩේ නම් ස්වාමීන් වහන්සේ ගිහිල්ලා දැන් අපිට ගන්න මද්යසාර බෝතල් නැහැනේ. එහෙමයි. නමුත් සුපිරිවිලන්සලේ තියෙනවා ස්වාමීන් පොණක තියෙනවා. එහෙමයි. ඒකේ දැන් ස්වාමීන් වහන්සේ දැන් වයින් ස්ටෝර්ස් කියලා ගහලා තියෙනවා ඉස්සරහම. දැන් සුපර් මාකට් එකේ වයින් ස්ටෝර්ස් කියලා ගහලා නැහැනේ. එහෙමයි. නේද? නමුත් ඇතුළට යනකොට අවශ්‍ය දේවල් තියෙනවා. ස්වාමීන් වහන්සේ ලංකාවේ වැඩිම මද්යසාර අලෙවි වෙන්නේ මේ වරකපොළ. වරකපොළ සුපිරිවිලන්සලේ තමයි
ඒ කියන්නේ වරකපොළ ෆුඩ් සිටි එකේ තමයි එහෙම. වැඩිපුරම මේ අරක්කු බියර් ආදිය විකිනෙන්නේ. ඇයි ඒ ප්‍රධානම පාරණි ස්වාමීන් වහන්සේ මාර්ගයේ. එහෙම. එතකොට මේ වන්දනා ගමන් යන අය ස්වාමීන් වහන්සේ වන්දනාව යන්න කලින් පේ වෙලා යනවනේ. එහෙම. නොදියුණු අය එහෙම. පේ වෙන්නෙම මධ්‍යසාර වලින්. එහෙම. ඉතින් මේ කොච්චර පරිහානියක්ද. එහෙම සමහර. ඉතින් ඒ නිසා අපි ඇත්තටම රටේ නායකත්වයට බලධාරීන්ට මේ පිළිබඳව අපි නැවත නැවත පුන මෙහි තියෙන ආදීනව පිළිබඳව මතක් කළ යුතුයි. ඇත්තටම ඒ වගේ මත්පැන් පානය කරන කෙනෙක් මත් වෙලා රටට කරන සේවය මොකද්ද? නේද? සම්පූර්ණයෙන්ම ඒ ආදර්ශය දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. අපි කතා කරන්නේ මේ දවස්වල කතා කරන්නේ මේ බෝවන රෝග ගැනනේ. ඒතර බෝ නොවන රෝග කියලා කොටසක් තියෙනවානේ. එහෙමයි. ඉතින් දැන් මේ බෝ නොවන රෝග වලට මම බැලුවා මේ බෝ නොවන රෝග වලට බෝ නොවන රෝග කියලා දැම්මට ඇත්තටම මේ බෝ නොවන රෝග හැදෙන්න හේතු ටික බෝ වෙනවා. එහෙමයි. හේතු බෝ වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් රෝගේ බෝ නැති වුණාට නේද? රෝගේ බෝ නැති වුණාට ඒකට හේතු ටික බෝ වෙනවා. ඒ කියන්නේ දැන් බොහෝ දෙනෙකුට දැන් අපි ගත්තොත් එහෙම දැන් මත්පැන් ගත්තොත් ස්වාමීන් වහන්සේ මත්පැන් නිසා ඇතිවෙන යම් කිසි රෝගී තත්ත්වයක් සම්පූර්ණයෙන්ම ශරීරයේ දැන් මේව පේන්න තිබ්බහම පරිහරණය කිරීමේදී සමාජයක් විසින් ඒවා සම්පූර්ණයෙන් බෝ වෙනවනේ සම්මත. ඒතර හේතු ටික බෝ වෙනවා ඇත්තටම. ඒ කියන්නේ ශරීරයෙන් ශරීරයට බෝ නොවුනාට එහෙමයි. බෝ කරන්නට ඕන අදාළ දේ සුපිරි වෙලෙන්සැලීම තියෙනවා. තියෙනවා සම්මත. එහෙමයි සම්මත. රසකාරකත් ඒ වගේ එකක් තමයි. ඒ සංස්ථාව බොහෝ දේවල් අපිට කතා කරන්න තියෙනවා. අපි අවසාන වශයෙන් කතා කරමු. මෙහි සඳහන් කරනවා ගාථා සමූහයක් ස්වාමීන් වහන්සේ పూర్ව ජාතීන්හිදී පුද්ගල දක්ෂතා පිළිබඳව නුවණින් තුලණය කොට නැවත නැවත සිතා බලා මහජන සංග්‍රහය සමව අපේක්ෂා කරනුයේ තෙමේම මේ තැනට සුදුසු යනාදී වශයෙන් ඒ තන්හි පුරුෂයන්ගේ විශේෂය පිළිබඳව දැන සංග්‍රහ කළේය. ඒ සුචරිත කර්මයෙන් ඉතිරි වූ විපාකයෙන් ඒ උතුමානෝ නොනැමී දෙයත්ලෙන් දනහිස ස්පර්ශ කරන්නෙක් වෙයි. මනා ආරෝහ පරිණාහයෙන් යුක්තව නුගරකක් බඳු සිරුරක් ලබන්නේ වෙයි. බොහෝ විවිධ අයුරින් නිමිති ලක්ෂණ දන්නා වූ අතිශයින්ම දක්ෂ වූ බ්‍රාහ්මණවරු මේ ලදර වූ ලපැටි කුමාර තෙමේ ගිහියන් හට සුදුසු බොහෝ විවිධාකාර වස්තුන් ලබන්නේ යයි පැවසූහ. මෙහි කාමභෝගී රජෙක් වන්නේ නම් ගිහි ජීවිතයට ගැලපෙන බොහෝ වස්තුන් ලබන්නේය. ඉදින් සියලු කාමයන් අත්හරින්නේ නම් අනුත්තර වූ උත්තම සප්ත ආර්ය ධන ලබන උත්තමයෙක් බවට පත්වන්නේය කියලා මෙහි අවසාන වශයෙන් සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සර්. ඉතින් අදත් මෙම විවේකී සඳුදා උදෑසන දවසේදී තමයි අපි ඔබට මේ විදිහට භාග්‍යතුන් වහන්සේගේ 15 වන සහ 16 වන මහා පුරුෂ ලක්ෂණ දෙක පිළිබඳව ඔබව දැනුවත් කරේ. ඉතින් අද දවසේදී විශේෂයෙන්ම මෙම වැඩසටහනට විශේෂ දායකත්වයක් ලබාගෙන කටයුතු කරනු ලබනවා සිරි කුමාර කුඩාගම පියාණන්, ගයනි සමින්තා කාර්යවසම් මෑණියන්, නදුලි කුඩාගම දියණිය ඇතුළු පිරිස එකතු වෙලා මෙම ධර්ම සාකච්ඡාවට දායකත්වය ලබාගෙන කටයුතු කරමින් බලාපොරොත්තු වෙන්නේ මෙම වසරේ පෙබරවාරි මාස 25 වන දින හදිස්සි අනතුරකින් වියෝ වූ නිදුක් කුඩාගම පුතුණුවන්ට සසර වසනාතුරා මෙවන් අකල් මරණයක් නොම වේවා. පුතුණුවන්ට සසරේ දීර්ඝායුෂ සම්පත් ඇති ජීවිත ලබා සත්පුරුෂ ඇසුරින් සද්ධර්ම ශ්‍රවණයෙන් යෝනිසෝ මනස්කාරයෙන් ධම්මානුධම්ම පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් සුව ලබන්නට මේ පින් මහෝපකාරී වෙත්වා කියලා එම මව්පියන් දෙපළ ප්‍රදාන සහෝදරිය දායකත්වය ලබාගෙන කටයුතු කරමින් බලාපොරොත්තු වෙනවා. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයන් අපි මේ ආකාරයට පින්කම්ති සියලු දෙවියන්ට මේගේ ඥාතීන්ට අනුමෝදන් කරන අතර පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේලා අපි ඒකාන්ත වශයෙන් දිනපතා නිතිපතා මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ත්‍රිනිකායක පූජනීය වන්දනීය මහානායක අනුනායක ස්වාමින් වහන්සේලා වර ප්‍රමුඛ සමස්ත මහා සංඝ රත්නයේට අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට අපගේ උතුම් මහෝපාද්‍යයන් වහන්සේලාට කල්යාණ මිත්‍රයන් වහන්සේලා හැම දිනාටම අපගේ ගෞරව ආදර නමස්කාරය වේවා. අදත් වැඩසටහනට වැඩම කරමින් අපට කරුණු ගෙන හැර දැක්වූ කොළඹහත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අපගේ කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට බොහෝ සෙයින් පින් සිදු වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දැක්වූ ඔබ සෑම සිළු දෙනාටමත්
රට පුරා ලෝ පුරා අපිව නරඹපු ශ්‍රවණය කරපු ගුවන්විදුලි රූපවාහිනී ශ්‍රාවක ප්‍රේක්ෂක ප්‍රජාවටත් ප්‍රඥා ලෝකයේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. විශේෂයෙන්ම ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන සිලෝන් බිස්කට් ලිමිටඩ් මංචි ආයතනයටත් බොහෝ සෙයින්ම පින් සිදු වේවා. ව්‍යාපාර ජාත්‍යන්තරයට රැගෙන යාමට මේ පින් මහෝපකාරී වෙත්වා. හැමට ප්‍රඥා ලෝකයෙන් නිවන් සුව සාධනය කරගන්නට මේ හැම පිනක්ම හේතු වේවා. වාසනා වේවා කියන අදහසින් අදත් අපි ඔබේ ආලින්දයෙන් මෙසේ සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු පිහිට ලැබේවා. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද